right. ඉස්සෙල්ලම දැන් rectification of alternating currents කියන එක ගැන කතා කරද්දී මුලින්ම අපි දැනගන්න ඕන what is a alternative current and what is a direct current. current එකේ වර්ග දෙකක් තියෙනවා. there are two types of current. current එකේ වර්ග දෙකයි. එකක් තමයි AC current. එහෙම නැත්නම් alternative current කියන එක. අනිත් එක direct current. direct current කියලා වර්ගයකුත් තියෙනවා. right. අපි ගොඩක් වෙලාවට අපේ සිලබස් එකේදී කතා කරන්නේ about direct current. direct current එක ගැන. alternative current කියන එකට එන්න කලින් මම direct current කියන්නේ මොකක්ද කියන එක explain කරලා ඉන්නවා. right. right. මොකක්ද direct current කියලා කියන්නේ? දැන් අපි මෙච්චර කල් කතා කරපු හැම දෙයක්ම right මේ වෙනකන් කතා කරපු හැම දෙයක්ම direct current වලට අදාළව තමයි කතා කරලා තියෙන්නේ. example එකක් විදිහට අපි ගත්තොත් එහෙම අපි LED බල්බ් එකක් ගමු. LED බල්බ් එකක් අපි කන්සිඩර් කරොත් එහෙම ඔය LED බල්බ් එකට positive and negative කියලා ටර්මිනල් දෙකක් තියෙනවා. right මේ බල්බ් එකට positive කියලා එකක් තියෙනවා. negative කියලා එකක් තියෙනවා. අපි මේකට batteries connect කරනවා නම් මොන විදිහටද batteries connect කරන්න ඕන? positive to positive, negative to negative වෙන විදිහට තමයි connect කරන්න ඕන. හරියට batteries connect කරන්න ඕනේ. මේ විදිහට positive terminal එකට battery එකෙත් positive, negative terminal එකට battery එකෙත් negative. right battery එකේ අපි මේ දිගිරෙන් symbolize කරන්නේ positive කියන එකනේ. positive, negative මේ විදිහට අපි batteries connect කරනවා. ඒ කියන්නේ අපි generally අපි current එකේ polarities දෙකක් ගැන කතා කරනවා. positive and negative කියලා දෙකක් ගැන කතා කරනවා. අපිට ඔක graph එකක පෙන්වුවොත් එහෙම අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. right දැන් battery එකක් අරගෙන battery එකක් ගත්තට පස්සේ මේ විදිහට තියෙනවා. battery එකේ මේක positive side එක මේක negative side එක. right අපි මේ එක ටර්මිනල් එකකින් එන වයර් එකක් අරගෙන right positive ටර්මිනල් එකකින් එන වයර් එකක් අරගෙන අපේ ලැබ් එකේ තියෙනවා ඩිවයිස් එකක්. මේ ඩිවයිස් එකට පුළුවන් අපේ කරන්ට් එක graph එකක display කරලා පෙන්නන්න. කරන්ට් එක යන විදිහ මේකේ graph එකක display කරලා පෙන්නනවා. මේ machine එකේ මේ විදිහට display එකක් තියෙනවා. ඔය display එකේ graph එකක් විදිහට අපිට පෙන්නනවා කරන්ට් එක යන්නේ කොහොමද කියලා. right ඊට පස්සේ අපිට negative terminal එකෙන් එන එකත් ඔය මේ device එකටම connect කරලා බලන්න පුළුවන් graph එක මොන වගේද කියලා. right මේ විදිහට අපි මේකෙන් බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ positive terminal එක පැත්තේ graph එක මෙන්න මේ විදිහට පෙන්නනවා. right අපි graph එකක් අඳිනකොට මෙහෙම මේ විදිහට අඳිනවනේ. මේ පැත්ත positive පැත්ත, මේ පැත්ත positive side එක maths වල දීගෙන නැතිනේ. graph එකක මේ පැත්ත negative side එක. right graphs අඳිනකොට අපි ඔහමනේ අඳින්නේ. මේ graph එක අපිට බලා ගන්න පුළුවන් මේ positive terminal එක connect කරලා බලද්දී මේක මේ විදිහේ straight line එකක් විදිහට තියෙනවා. තනි straight line එකක්. මම අඳිනකොට මේ පොඩ්ඩක් අද වෙලා තියෙනවා. එහෙම නැහැ. straight line එකක් විදිහටමයි තියෙන්නේ. ඊට පස්සේ negative side එක අරගෙන ඔය machine එකට connect කරලා බලුවොත් එහෙම ඔය device එකට connect කරලා බලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ graph එකේ negative පැත්තෙන් මේ විදිහට straight line එකක් විදිහට පෙන්වනවා current එක. right positive terminal එක අරගෙන check කරලා බලුවහම positive පැත්තේ straight line එකක් වගේ පෙන්වනවා graph එකේ. negative terminal එක අරගෙන check කරලා බලුවොත් එහෙම negative පැත්තෙන් straight line එකක් විදිහට පෙන්වනවා. right ඒ කියන්නේ current is a straight line. කියන current එකේ variations නැහැ. එක විදිහටම current එක හම්බ වෙනවා. right දැන් අපි දන්න දෙයක් තමයි අපේ ගෙදර තියෙන phone charge එක. එතකොට laptop එකේ charge එක. ඒ වගේ device එකකින් එහෙම නැත්නම් ඔය මේ batteries වලින් මේ වගේ දේවල් වලින් අපිට current එක වදින්නේ නැහැනේ. මේකක් ඇල්ලුවා කියලා අපිට current එකක් වදින්නේ නැහැ.
ෆෝන් චාර්ජර් එකක ෆෝන් එකට ප්ලග් කරන පැත්ත ඇල්ලුවට කරන්ට් එකට ප්ලග් කරලා ස්විච් එක ඔන් කරලා තියෙද්දිත් ෆෝන් චාර්ජර් එකක ඔය ෆෝන් එකට ප්ලග් වෙන තැන අතින් ඇල්ලුවට කරන්ට් එක වදින්නේ නැහැ. රයිට්. එතකොට ඒකට කරන්ට් එක වදින්නේ නැති වෙන්න රීසන් එක තමයි that current is a direct current. ඒක direct current එකක්. direct current එක අපිට feel වෙන්නේ නැහැ. right. feel වෙන්නේ නැහැමයි කියන්නත් බෑ. ඔක ලොකු voltages වලින් එනවා නම් feel වෙන්න පටන් ගන්නවා. හැබැයි අඩු voltage එකකින් නම් එන්නේ ඕක අපිට feel වෙන්නේ නැහැ. right. එතකොට current එක වදිනවයි කියන්නේ මොකද්ද? current වදිලා ඕන් තරම් මිනිස්සු මැරෙනවනේ. current එක වදින්නේ මේ alternative currents වැදුනොත් තමයි අපිට අවුලක් වෙන්නේ. මොකද්ද එතකොට alternative current කියලා කියන්නේ? ඔයාගේ ගෙදර තියෙන plug socket. wall එකේ තියෙනවනේ sockets මේ විදිහේ. right. මේක අපි මීට කලින් lesson එකේදී කතා කරා. මේ විදිහේ socket තියෙනවා. සිදුරු තුනක් තියෙන ඒවා. right. මේකකට අපි ඇඟිල්ලක් දැම්මොත් එහෙම නැත්නම් මොකක් හරි යකඩ ඇණයක් වගේ මොනවා හරි දැම්මොත් එහෙම අපිට කරන්ට් එක වදින්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් කියන ඒවා. right. මේකක එක ටර්මිනල් එකක් අරගෙන බැලුවොත් එහෙම අපි අර ඩිවයිස් එකට කනෙක්ට් කරලා අපිට බලන්න පුළුවන් graph එක වෙනස් විදිහේ graph එකක් තමයි එන්නේ. ඔය විදිහේ graph එකක්. ඔය graph එකේ variations තියෙනවා මෙන්න මේ විදිහේ. අපි මේ වගේ වේව් එකකට කියනවනේ sinusoidal wave එකක් කියලා. right. මේ විදිහේ අර S අකුරේ shape එකේ වේව් එකක් තමයි යන්නේ. graph එකක් ගත්තාම this side is positive. මේ side එක positive. මේ side එක negative නේ. graph එකක. ඒ කියන්නේ alternative current එකට exact polarity එකක් නැහැ. මෙයා positive negative අතර හැම වෙලේම variations පෙන්වනවා. එක වෙලාවකදී positive අනිත් වෙලාවෙදී negative. right. දැන් මේ වගේ plug socket එකකට ඔයා මොකක් හරි device එකක් plug කරද්දී අපි ගෙදරදී පාවිච්චි කරනෝනේ plugs 3 pin plug තියෙනවා 2 pin plug තියෙනවා වගේ plug එකක් මේකකට ගහද්දී අපි මේකේ positive negative කියලා මේකේ කොහේ හරි තැනක print කරලා තියෙනවද නැහැනේ. අපි බලා ඉන්නේ මේක positive ද මේක negative ද කියලා බලන්නේ නැහැ. check කරන්නේ නැහැ. ඔය ගහලා දානවා. ගැහුවට අවුලක් වෙන්නේ නැහැ. මොකද alternative current එකේ positive negative කියලා එහෙම එකක් නැහැ. මේකේ හැම වෙලේම වෙනස් වෙන ගමන් තියෙන්නේ. එක වෙලාවකදී positive අනිත් වෙලාවෙදී negative. positive negative positive negative positive negative. ඔහොම continuously වෙනස් වෙන current එකක් තමයි alternative current එක කියලා කියන්නේ. right. දැන් මේ වගේ හැම වෙලේම වෙනස් වෙන කරන්ට් එකක් අපි ඩිරෙක්ට්ලි දුන්නොත් එහෙම අපේ ඩිවයිස් එකකට ඔය ඩිවයිස් එකට මුකුත් වැඩක් කරගන්න බෑ. මොකද මේක මහා විකාර කරන්ට් එකක්නේ. මේක මහා විකාරයක්. මොකද හැම වෙලේම පොසිටිව් නෙගටිව් කියලා වෙනස් වෙනවා. right. ඒකින්ද මේක ඕල්ටර්නේටිව් කරන්ට්ස් කියන එක ඩිවයිසස් වලට යූස් කරන්න බෑ. එතකොට අපි ඩිවයිස් යූස් කරනවානේ. දැන් එක්සැම්පල් එකක් විදිහට අපි ගෙදර තියෙන ටීවී එක. ගෙදර තියෙන ටීවී එක අපි මේ ඕල්ටර්නේටිව් කරන්ට් එකටනේ ප්ලග් කරන්නේ. ගෙදර තියෙන වෝල් සොකට් එකටනේ ගෙදර තියෙන ටීවී එක අපි ප්ලග් කරන්නේ. එතකොට ටීවී එක කොහොමද වැඩ කරන්නේ? මේ වගේ හැම වෙලේම පොසිටිව් නෙගටිව් මාරු වෙලා යන කරන්ට් එකකින් ටීවී එක කොහොමද හොඳට වැඩ කරන්නේ? ටීවී එක වැඩ කරන්න හේතුව තමයි මෙතනින් ඕල්ටර්නේටිව් කරන්ට් මෙතනින් AC කරන්ට් එක ආවට මෙතනින් AC කරන්ට් එක තමයි එන්නේ. හැබැයි ටීවී එක ඇතුලේ ටීවී එකට මේ කරන්ට් එක ටීවී එක ඇතුලට ගියාට පස්සේ ටීවී එක ඇතුලේදී මේ ඕල්ටර්නේටිව් කරන්ට් එක කන්වර්ට් වෙනවා ඩිරෙක්ට් කරන්ට් එකට. right. මේ විදිහේ තිබුණ graph එක. දැන් graph එක මේ විදිහෙන් තිබුණේ. positive negative එහෙම මාරු වෙවි තමයි තිබුණේ. right. ඔහොම මාරු වෙවි තිබුණ graph එක ටීවී එක ඇතුලේදී මේක ඩිරෙක්ට් කරන්ට් එකකට කන්වර්ට් වෙනවා. ඒ කියන්නේ කන්වර්ට් වුණාට පස්සේ අපිට graph එක බලා ගන්න පුළුවන්. මෙහෙම positive side එකකින් එක terminal එකක් යනවා negative side එකෙන් තව terminal එකක් යනවා. ඒ කියන්නේ මේක මේ විදිහට DC current එකට convert වෙලා තියෙනවා. දැන් අපි මේ විදිහේ මේ වගේ current වලට කියන DC current කියලා.
එතකොට ඔයාගේ ගෙදර තියෙන හැම ඩිවයිස් එකක් වගේම අපිට පේනුණාට this is working from AC current එකෙන් වැඩ කරනවා වගේ පේනුණාට actually inside this device it is using DC current එක තමයි use කරන්නේ. මේක මෙතෙන්දී initially මේක ඇතුළට එද්දිම DC current එකට convert කරලා තමයි ගන්න. right. එතකොට සමහර විට ඔයාලට ප්‍රශ්නයක් වෙනවා ඇති. ඇයි මේකෙන් AC current එක එළියට එන්නේ? DC current එක එළියට එන්න තිබ්බන. මේ wall socket එකෙන් DC current එක එළියට ආව නම් ඒකේ තියෙන අර dangerous ගතියත් අඩු වෙනවා. මොකද AC current එක වැදුනොත් එහෙම එතන life threat එකකුත් තියෙනවා. මැරෙන්න උනත් පුළුවන් නේ. AC current එක වැදිලා. හරි. හැබැයි DC current එකේ ඕනනම් එච්චර ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක අවුලක් නැතුව ඉන්න තිබුණා current එක අපිට wires අල්ලන්න තිබුණා. එහෙනම් ඔය wires වලට ඔච්චර protection එකක් ඕනෙත් නෑ rubber coating අනම් මනම් ගහලා. එහෙම කරන්නේ නැතුව එයි මේ AC current එක වань. දැන් අපි මීට කලින් lesson එකේදී කතා කරා. The electricity that we are using is coming from the power stations which is very far from our houses. අපේ ගෙවල් වලට වඩා ගොඩාක් දුර තියෙන power plants වල ඉඳලා තමයි මේ current එක අපේ ගෙදරට එන්නේ. එතකොට there is a huge distance between the power plant and the house. මේ දෙක අතර ලොකු distance එකක් තියෙනවා. right. අපි DC current එක power plant එකේ ඉඳලා ගෙදරට වෙනකම්ම එවුවොත් එහෙම DC current එක power plant එකේ ඉඳලා ගෙදරටම එවුවොත් එහෙම current එක එන ඔය distance එකේදී current එක drop වෙන්න පුළුවන්. මේ DC current කියන එක ගොඩක් දුර අරගෙන යන්න බෑ. DC current කියන එක short distance තමයි travel කරන්නේ. ගොඩක් දුර යනකොට current එක drop වෙනවා එන්නේ. right. හැබැයි AC current කියන එක එහෙම ලේසියෙන් drop වෙන්නේ නැහැ. drop වෙන්නේ නැත්තේමත් නැහැ. හැබැයි comparatively compare කරලා බලුවොත් එහෙම comparatively to the DC current එකට compare කරලා බලුවොත් එහෙම AC current කියන එක drop වෙනවා හරි අඩුයි. ඒකින්ද තමයි AC current එක ඔයාගේ ගෙදරට එවලා ගෙදරට වෙනකන් AC එවලා after that we are converting it to DC then use it. ඒක DC වලට convert කරලා තමයි use කරන්නේ. right. එතකොට alternative current එක direct current එකට AC to DC convert කරන process එක it is a very important process. ගොඩාක් important process එකක්. ඔයාගේ ගෙදර තියෙන හැම device එකකම වගේ මේ වැඩේ වෙනවා. දැන් ඔයා දැකලා ඇති. phone charge එකක් ගත්තාම phone charge එකක දැන් මෙහෙම අපි plug කරනවා. plug කළාට පස්සේ අපි ඔක directly phone එකට ගහන්නේ නැහැ. directly මේක phone එකට වදින්නේ නැහැ නේ. නිකන් wire එකක් නෙවෙයි තියෙන්නේ. right. phone charge එකක wire එකක් නෙවෙයි තියෙන්නේ. right. phone charge එකේම මෙතන box එකක් වගේ එකක් තියෙනවා. right. directly wire එක ඇවිල්ලා නෙවෙයි තියෙන්නේ. මෙතන box එකක් වගේ එකක් තියෙනවා. ඔය box එක ඇතුළේදී DC current එකට convert වෙලා තමයි මෙතන phone එකට වදින්නේ. right. මෙන්න මේ box එක ඇතුළේදී මේක DC වලට convert වෙනවා. ඒ කියන්නේ මේ මෙතන phone එකට plug වෙන තැන අපි ඇල්ලුවට අපිට current එක වදින්නේ නැත්තේ ඒකනේ. DC වලට convert වෙලා තියෙන්නේ. ඒකින්ද අපිට current එක වදින්නේ නැහැ. දැන් laptop charge එකක් ගත්තොත් එහෙම. laptop charge එකක් ගත්තත් ඔයා දන්නවා. මෙහෙම directly wire එක ගිහිල්ලා lap එකට connect වෙන්නේ නැහැ. directly wire එක ගිහිල්ලා lap එකට connect වෙන්නේ නැහැ. මේ මැද තියෙනවා box එකක් වගේ එකක්. right. මැද box එකක් වගේ එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන gadgetic ටික අපිට පේන්නේ නැහැ. right. box එක වගේ එකකින් ඔය එකක් ඇවිල්ලා තමයි ඊගාවට තමයි ලැප් එකට වදින්නේ. එතකොට මෙතනින් එන AC current එක මේ පැත්තෙන් එන්නේ AC current. මෙතනින් එන AC current එක මේ box එක ඇතුළේදී DC වලට convert වෙලා තමයි ලැප් එකට යන්නේ. directly අපි AC current එක alternative current එක අපි use කරන්නේ නැහැ. use කරන්නේ නැහැ නෙවෙයි use කරන්න බෑ. මොකද graph එක තියෙන්නේ අර විදිහට graph එක straight line එකක් විදිහට නෙවෙයි exact polarities නැහැ මේකට. හැම වෙලේම positive negative positive negative positive negative කියලා මේක වෙනස් වෙනවා. right. එතකොට මොකක් හරි නැද්ද මේ directly මේ AC current එකෙන් වැඩ කරන ඒවා. directly AC current එකෙන් වැඩ කරන ඒවා ඔයා දැකලා ඇති සමහර විට මේ
අර බල්බ්ස් එහෙම ෆිලමන්ට් බල්බ් දැකලා ඇතිනේ. මෙන්න මේ විදිහේ තියෙන ෆිලමන්ට් බල්බ් වැඩ කරනවා AC කරන්ට් එකෙන් විතරක්. මේක DC වලට කන්වර්ට් වෙන්නේ නැහැ. ඩිරෙක්ට්ලිම ওই විදිහට තමයි වැඩ කරන්නේ. ඕකෙදී AC කරන්ට් එකෙන් ඩිරෙක්ට්ලි මේක වැඩ කරන්න හේතුව තමයි මේකේ කිසිම මුකුත් සර්කිට් මුකුත් නැහැ. මොකද මේක හරි සරල දෙයක්. මේ එන කරන්ට් එකෙන් මේ ෆිලමන්ට් එක රත් වෙලා ඒක රත් වෙනකොට ඒකේ ලක්ෂණ එකක් එනවා. දිලිසෙන ගතියක් එනවා. රත් වෙලා දිලිසෙනවා. හීට් එකට. එතකොට තමයි අපිට ලයිට් කියන එක අපිට ගන්න පුළුවන්. ඔතන කිසි ලොකු ප්‍රොසෙස් එකක් නැහැ. ඒකෙන් හින්දා තමයි අපිට මේක ඩිරෙක්ට්ලිම AC කරන්ට් එක යූස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට දැන් අලුතෙන් එන ගෙවල් වල මේව පාවිච්චි කරන්නේ නැහැනේ. ෆිලමන්ට් බල්බ් අපි යූස් වෙන්නේ නැහැනේ අපේ ගෙවල් වල. අපි යූස් කරන්නේ CFL බල්බ්. රයිට්. මෙහෙම අර දඟර වගේ තියෙන CFL බල්බ් එහෙම නැත්නම් LED බල්බ්. ඒ වගේ මේ බල්බ් එක ඇතුලේ බල්බ් එක පටන් ගන්න තැන මෙහෙම නිකන් පොඩි කප් එකක් වගේ තියෙනවා. බල්බ් එකට උඩින්. රයිට්. ඔය කප් එක ඇතුලේදී මෙහෙන් එන AC ටික මොකද්ද වෙන්නේ? මෙහෙන් එන AC ටික DC කරලා තමයි බල්බ් එකට දෙන්නේ. ඔය කප් එක වගේ එක ඇතුලේ. රයිට්. එතකොට ඔය විදිහට තමයි process එක වෙන්නේ. AC to DC convert කරලා තමයි හැම වෙලේම අපි use කරන්නේ. එතකොට අපි දැන් මෙතනදී බලන්න යන්නේ how to convert alternative currents into direct current. එහෙනම් අපේ goal එක වෙන්නේ මොකක්ද? මෙතනදී අපේ goal එක තමයි මෙන්න මේ විදිහට තියෙන graph එක. මේ විදිහට තියෙන graph එකක් අපිට convert කරගන්න ඕනේ. මේ වගේ ස්ට්‍රේට් ලයින් එකකට. රයිට්. මෙහෙම තියෙන graph එකක මෙහෙම ස්ට්‍රේට් ලයින් එකක් විදිහට ඔක යන්න ඕන. රයිට්. මේ විදිහට අර කන්ෆියුස් වෙලා එන වේව් එක මෙහෙම ස්ට්‍රේට් ලයින් එකක් කරගන්න එක තමයි අපේ goal එක වෙන්නේ මෙතනදී. AC to DC කන්වර්ට් කරද්දී. අපි දැන් බලන්න යන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මෙතන ආරවම අර white board එකේ ඇඳලා explain කරපු ටික මෙතන පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ alternative current එකක්. right. alternative current එකක අපිට graph එක මේ විදිහට තමයි බලන්න පුළුවන්. voltage එක මේ වගේ හැම වෙලේම වෙනස් වෙනවා. right. direct current එකක එහෙම වෙනස් වෙන්නේ නැහැ. positive or negative. මේක negative side එකට අඳින්නත් පුළුවන් ඈ. ඔයාලගේ මේ positive side එකට විතරයි අඳලා පෙන්නලා තියෙන්නේ. negative වලින් අඳින්නත් පුළුවන්. අය එක ටර්මිනල් එකක් අරගෙන චෙක් කරලා බලුවහම මේ වගේ graph එකක් තමයි එන්නේ. negative terminal එක අරගෙන check කරලා බලුවා නම් මෙහෙම උඩින් ඉරක් නැහැ. උඩින් මේ positive side එකෙන් line එකක් නැහැ. යටින් මෙහෙම line එකක් තියෙනවා. right. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා half wave rectification එකක් කියලා එකක් කතා කරන්නේ. half wave rectification. මේක හරිය lazy දෙයක්. දැන් මේ diagram එක ගත්තට පස්සේ මේක නිකන් confusing වගේනේ. මේ diagram එක ගැන ලොකුවට හිතන්න එපා. right. මේ diagram එකේ ඔයා හොඳටම point out කරන්න ඕන තැන තමයි මෙන්න මේ D කියන diode එක. right. මෙන්න මේ D කියන diode එක ගැන හොඳට idea එක තියාගන්න. right. ඊට පස්සේ මෙන්න මෙතනින් යන current එක තමයි අපි මේ graph එකට අරගෙන තියෙන්නේ. මේකෙන් එළියට එන current එක තමයි අපි මේ graph එකේ පෙන්වන්නේ කියලා හිතන්න ඕන. right. මේ මෙහි එක ඒවා ඇඳලා තියෙනවා ස්ප්‍රින්ග්ස් වගේ. ඒව ගැන මොකුත් හිතන්න එපා. මෙතනින් මේ ලයින් එක දිගේ එනකොට අපිට ඩයෝඩ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ එකෙන් තමයි අවුට්පුට් එක යන්නේ. මම ඔක zoom කරන්නම්. explain කරන්න ලේසි වෙන්න. right. ඕක මේ page එකට එනවද? ඔය diagram එක? පේපර් එකට එන්න පුළුවන්. මේක නෙමෙයි මෙතන දැන් half wave rectification කියන එක නම් එහෙම ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ තියෙනවා full wave rectification. ඒ ටික එහෙම එන්න පුළුවන් exam එකට. right. ඒකින්ද මේ ටික හොඳට පුළුවන් කරගන්න ඕන. දැන් හොඳට මතක තියාගන්න අපේ goal එක මොකක්ද කියලා. අපේ goal එක alternative current එකක් direct current එකකට convert කරන එක.
එතකොට ඕල්ටර්නේටිව් කරන්ට් එක කොහොමද අපි ඕල්ටර්නේටිව් කරන්ට් එකේ කොහොමද අපි මේ වේව් එක යන්ද කියලා කලින් මම පෙන්නුවනේ. වේව් එක මොන වගේද කියලා. ඕල්ටර්නේටිව් කරන්ට් එකේ වේව් එක මෙන්න මේ වගේ. මෙහෙම තියෙන වේව් එකක් අපිට මේ විදිහේ වේව් එකක් කරගන්න එක තමයි අපේ ගෝල් එක වෙන්නේ. රයිට්. එතකොට ඔන්න මෙතන ඩයෝඩ් එකක් ගහලා තියෙනවා. රයිට්. මේ පැත්ත තමයි ඉන්පුට් සයිඩ් එක. ඩයෝඩ් එකට ඉන්පුට් වෙන්නේ මෙතන ඉන්නේ. ඩයෝඩ් එකේ ඉන්පුට් එක තමයි මේ තියෙන්නේ. මේ පැත්තෙන් එන කරන්ට් එක, මෙහෙන් එන කරන්ට් එක මෙතනින් එළියට එනවා. මේකනේ අවුට්පුට් එක. මේ පැත්ත තමයි අවුට්පුට් සයිඩ් එක. රයිට්. දැන් මේකේ එන වේව් එක අපි මේ පැත්තෙන් ඕල්ටර්නේටිව් කරන්ට් එකක් යවුවොත් එහෙම. ඕල්ටර්නේටිව් කරන්ට් එකක වේව් එක කොහමද? මම මෙහෙම අඳින්නම්. ඕල්ටර්නේටිව් කරන්ට් එකක් පොසිටිව් නෙගටිව් පොසිටිව් නෙගටිව් කියලා මේ විදිහට ඔහොම යනවා. ඔන්න පොසිටිව් ඔන්න නෙගටිව් ඔන්න පොසිටිව්. රයිට්. ඔය විදිහට එනවා. දැන් මෙන්න මේ වෙලාවේදී මේ තියෙන graph එක උඩින් මාක් වෙලා තියෙන වෙලාව මේ වෙලාව පොසිටිව් නේ. graph එක පහලින් මාක් වෙන වෙලාව නෙගටිව්. ආයි graph එක උඩින් මාක් වෙන වෙලාව පොසිටිව්. ඔය විදිහට පොසිටිව් නෙගටිව් කියලා ඔක වෙනස් වෙවි දිගටම මේ ඩයෝඩ් එකට ඉන්පුට් එක විදිහට හම්බ වෙනවා. අපි ඕල්ටර්නේටිව් කරන්ට් එකක් තමයි දීලා තියෙන්නේ. දැන් ඩයෝඩ් එකක අපි කලින් කතා කරලා තියෙනවා ෆෝවර්ඩ් බයස් එකයි රිවර්ස් බයස් එකයි කියලා දෙකක් තියෙනවා. රයිට්. ඩයෝඩ් එකක මැචින් පෝලරිටිස් තියෙනවා නම් තමයි ෆෝවර්ඩ් බයස් වෙන්නේ. ඒ කියන්නේ ඩයෝඩ් එකක පොසිටිව් ටු පොසිටිව් කනෙක්ට් වුණොත් තමයි කරන්ට් එක ඉස්සරහට යන්න දෙන්නේ. ටර්මිනල්ස් මාරු වෙලා කනෙක්ට් වෙලා තියෙනවා නම් කරන්ට් එකට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. රයිට්. දැන් බලන්න මෙන්න මේ වෙලාවේදී ඒ කියන්නේ මේ කරන්ට් එක පොසිටිව් වෙලාවේදී මේ එන කරන්ට් එක පොසිටිව් වෙලාවේදී මේ ඩයෝඩ් එකෙත් පොසිටිව් සයිඩ් එකනේ තියෙන්නේ. කරන්ට් එක පොසිටිව් වෙලාවේදී මේ ඩයෝඩ් එකේ පොසිටිව් සයිඩ් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කරන්ට් එකට මේක හරහා යන්න පුළුවන්. right. This part can go through the diode. මේ පාර්ට් එකට පුළුවන් ඩයෝඩ් එක හරහා යන්න. ගිහිල්ලා ඔන්න අවුට්පුට් එකේ මේක ඩිස්ප්ලේ වෙනවා. ඔන්න පොසිටිව් සයිඩ් එක මේකේ එළියට ආවා. right. ගැටලුවක් නැහැ. අවුලක් වෙන්නේ නැහැ. මොකද පොසිටිව් ටු පොසිටිව් කරන්ට් එකත් පොසිටිව් මෙන්න මේ පාර්ට් එක. ඩයෝඩ් එකත් පොසිටිව් මෙතන. දැන් ඔන්න නෙගටිව් සයිඩ් එක එනවා. දැන් මේ කෑල්ල ඇතුළට ගිහිල්ලා ඉවරයි. දැන් ඔන්න නෙගටිව් පාර්ට් එක ඇතුළට යන්න try කරනවා. නෙගටිව් එක ඇතුළට යන්න try කරාට යන්න දෙන්නේ නැහැ. හේතුව තමයි නෙගටිව් ටු පොසිටිව්. දැන් මෙන්න මේ නෙගටිව් කෑල්ල තමයි try කරන්නේ මේ ඩයෝඩ් එක හරහා යන්න. මේකෙන් යන්න try කරන්නේ මෙන්න මේ නෙගටිව් පාර්ට් එක. එතකොට ඩයෝඩ් එකේ මේ සයිඩ් එක පොසිටිව්. මේ පැත්ත නෙගටිව්. ඒකින්ද මෙයා යන්න දෙන්නේ නැහැ. පෝලරිටිස් මැච් වෙන්නේ නැහැනේ. දැන් යන්න දෙන්නේ නැහැ. ඒකින්ද ඒ කැලලට යන්න බෑ. ඔන්න ආයි පොසිටිව් කැලලක් එනවා. දැන් මේ කැලලට යන්න බෑ. එයා ඉග්නෝ වෙනවා. ඊළඟට ආයි පොසිටිව් එක්කෙනෙක් එනවා. පොසිටිව් එක්කෙනෙක් ආවම ඔන්න දැන් පොසිටිව් ටු පොසිටිව්. දැන් එයාට ආපහු සැරයක් යන්න දෙනවා. ඒ කියන්නේ ඔන්න ඔහම එනවා අවුට්පුට් එක. right. දැන් ඕල්ටර්නේටිව් කරන්ට් එකක් මේ විදිහේ ඩයෝඩ් එකක් හරහා යවලා right. After sending through a diode, if we observe the graph of the current, it's look like this. මෙන්න මේ වගේ graph එකක් තමයි අපිට output එක විදිහට එන්නේ. දැන් මේකට මේ output එක මේ විදිහට එන්න reason එක තමයි terminals මාරු වෙන හැම වෙලාවෙදිම diode එකකින් ignore කරනවා current එක මේ diode එක through මේක හරහා යන එක ignore වෙනවා negative වෙන තැන්වල. දැන් එතකොට input wave එක කොහොමද තිබුණේ? input wave එක තිබුණේ alternative current එක මෙහෙම තිබුණේ. right.
ඉන්පුට් වේව් එක මෙහෙම තිබුණේ පොසිටිව් නෙගටිව් පොසිටිව් නෙගටිව් ඔය විදිහේ ඉන්පුට් වේව් එකක් තමයි තිබුණේ. දැන් අවුට්පුට් වෙද්දී අපිට බලා ගන්න පුළුවන් මේ නෙගටිව් සයිඩ් සේරම ටික කට් වෙලා තියෙනවා. නෙගටිව් සයිඩ් ටික නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඩයෝඩ් එකකින් ඉග්නෝර් කරලා කරන්ට් එක එළියට යවන එක. නෙගටිව් තියෙන වෙලාවල් වලදී. එතකොට මෙන්න මේ වගේ දෙයකට අපි කියනවා මේ විදිහට කරනවට අපි කියනවා half wave rectification කියලා. right. දැන් rectification කියන වචනේ rectify කරනවා කියලා කියන්නේ මොන හරි දෙයක් straight කරනවා, කෙලින් කරනවා, smooth කරනවා වගේ තේරුමක් නේ rectify කියන word එකේ තියෙන්නේ. right. එතකොට අපි try කරන්නේ අර S අකුරේ හැඩයට තියෙන wave එක. right. අර මෙන්න මේ විදිහේ තියෙන input wave එක මේ අර ස්ට්‍රේට් ලයින් එකකට කන්වර්ට් කරන්න try කරන ගමන් තමයි අපි මේ ඉන්නේ. right. rectify කරන්නයි try කරන්නේ. එහෙම try කරද්දී අපිට output එක විදිහට මෙන්න මේ වගේ wave එකක් හම්බ වෙලා තියෙනවා. right. if we compare this input wave and output wave, this output wave is better than the input wave. මේ output wave එක හොඳයි උඩ තියෙන input wave එකට වඩා. හේතුව තමයි උඩින් ආපු wave එක ගොඩක් confuse වුණ wave එකක් තමයි තියෙන්නේ. positive negative දෙපැත්තටම ගිහිල්ලා විකාර වෙලා තියෙන wave එකක් තමයි input එක විදිහට ආවේ. හැබැයි අපි diode එකකින් යවුවට පස්සේ diode එක හරහා යවුවට පස්සේ output එක විදිහට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක straight line එකක් නෙවෙයි. අපේ goal එක straight line එකක් කරගන්න. but this is not a straight line. straight line එකක් නෙවෙයි. ඒ වුණාට අර කලින් input wave එකට වඩා මේක ටිකක් හොඳයි. මොකද මේක දෙපැත්තටම ගිහිල්ලා විකාරයක් වෙලා තිබුණේ. දැන් මේ output එකේ අඩුතරමේ දෙපැත්තටම නැහැ. එක side එකක විතරයි තියෙන්නේ. එතකොට ඒක හොඳයිනේ මීට වඩා. ටිකක් දුරට rectify වෙලා තියෙනවා. දැන් අපිට මේක මෙහෙම ඊළඟ ස්ටෙප් වලදී මේක තව ටිකක් මේ විදිහ අර පාර්ට්ස් විදිහට වෙන වෙනමනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙන වෙනම ආපු එක ස්මූත් කරගන්න තමයි තියෙන්නේ. මේ උඩ ඉන්පුට් වේව් එකට වඩා නම් පහළ තියෙන එක හොඳයි. මොකද උඩ එකේ දෙපැත්තම තිබුණා පහළ එකේ තියෙන එක පැත්තක් විතරයි. ඒකින්ද අපි ඔකට කියනවා half wave rectification කියලා. මොකද input wave එකෙන් half තමයි output විදිහට හම්බුනේ. input wave එකෙන් half තමයි output එක විදිහට හම්බුනේ. එතකොට ඒකින්ද තමයි අපි half wave rectification කියලා කියන්නේ. right. එතකොට මෙතන මේ ඇඳලා තියෙන මොනවද? මේ springs වගේ ඇඳලා තියෙන transformer එකක්. right. transformers කියන පාඩම අපිට තියෙන next lesson එකේදී ඊළඟ පාඩමේදී තමයි තියෙන්නේ. right. ඒකින්ද මෙන්න මේ parts ගැන worry වෙන්න එපා. right. ඒක දැනට මොකක්ද කියලා තේරුනේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන මේ මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? මෙතනින් තමයි අපි output එක check කරන්නේ. මෙතන මේ R කියලා පෙන්වලා තියෙන resistor එකක් කියන තේරුමින්. resistors ගැන අපි grade 10 වලදී කතා කරලා තියෙනවානේ. එතකොට ඒකත් එතනත් idea එකක් නැතුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතනින් අපි මුකුත් අමුතු දෙයක් කරන්නේ නැහැ. මෙතනින් කරන්නේ අර මේ device එකට connect කරලා output එකේ wave එක check කරන එකයි කරන්නේ. right. එතකොට ඒක වැඩකුත් නැහැ. මෙන්න මේ input එකයි output එකයි තමයි අපිට මෙතෙන්දී important වෙන්නේ. input alternative current එකක් දුන්නාම output මේ විදිහට යනවා. right. output එක මේ විදිහට යනවා. දැන් ඔයගෙන් අහුවොත් එහෙම is this output is a direct current? මේ output එක direct current එකක්ද? answer එක වෙන්න ඕනේ yes. answer එක වෙන්න ඕනේ yes because this current signal has only one polarity. එක polarity එකයි තියෙන්නේ. දෙපැත්තටම ගිහිල්ලා නැහැ. positive negative දෙපැත්තටම variances තියෙනවා නේද? if the current has positive and negative both polarities it is called a alternative current.
positive and negative sides දෙකම තියෙනවා නම් තමයි අපි ඒකට alternative current එකක් කියලා කියන්නේ. right positive and negative කියන දෙකම තියෙනවා නම් තමයි ඒක alternative current එකක් වෙන්නේ. එක පැත්තක් විතරක් තියෙනවා නම් direct current එකක්. දැන් මේක ඇත්තටම direct current එකකට convert වෙලා තමයි තියෙන්නේ. this is okay. හැබැයි problem එක වෙන්නේ අර වගේ straight line එකක් නෙවෙයිනේ තියෙන්නේ. ඒකේ හින්දා මේක අවුලක්. ඒක ස්මූත් කරගන්න එක අපි පස්සේ කරනවා. ඒකත් ඔයාලගේ lesson එකේ තියෙනවා ඉස්සරහට. හැබැයි මේක direct current එකක්. දැන් initial process එක complete වෙලා තියෙනවා. මේක direct current එකකට convert වෙලායි තියෙන්නේ. right හරි. දැන් අපිට තියෙනවා full wave rectification එක ගැන කතා කරන්න. right මෙතනදී half wave එකෙන් half නේ rectify වෙලා ආවේ. output එක විදිහට අපිට හම්බ වුණේ only a half of the wave එකෙන් භාගයයි. එහෙනම් දැන් අපි මෙතනදී යන්නේ full wave එකම rectify කරගන්න. right එතකොට මෙතන ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ වගේ diagram එකක්. මේ diagram එක ගැන පොඩි idea එකක් තියෙන්න ඕනි. මේක අඳින්න එන්නේ නැහැ ඔයාලට. අඳින්න එන්නේ නැහැ. හැබැයි මේ diagram එක paper එකේ දීලා සමහර විට එන්න පුළුවන් question එකක් mark the direction of the current flow එකේ direction එක mark කරන්න. එහෙම නැත්නම් forward and reverse diodes label කරලා පෙන්නන්න. ඒ වගේ question එකක් අහන්න පුළුවන්. ඒකින්ද මේ structure එකේ මොකද වෙන්නේ කියන එක idea එකක් තියෙන්න ඕනි. right දැන් බලන්න මෙතනදී අපිට පේනවා මේ විදිහට diodes හතරක් තියෙනවා connect කරලා. and there is a galvanometer එකක් තියෙනවා. galvanometer එකක් තියෙනවා. ඒ galvanometer එක නැත්තම් මෙතන අපිට bulb එකක් අයි කරන්නත් පුළුවන්. bulb එක පත් වෙනවද පත්තු වෙන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. galvanometer එක check කරන්නේ මේකෙන් current එකක් යනවද නැද්ද කියලා check කරගන්න. right bulb එකක් use කරන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන මේ රවුමක් ඇඳලා ඒක මැද නිකන් ඇද වුණ ඉරක් වගේ එකක් දීලා තියෙනවා. ඔක symbol එකක්. This is the symbol of the alternative current. alternative current වල symbol එක තමයි මේක. දැන් බැටරි කෑල්ලක් මෙතෙන්ට බැටරි එකක් නම් කනෙක්ට් කරලා තියෙන්නේ. මෙතෙන්ට බැටරි එකක් නම් කනෙක්ට් කරලා තියෙන්නේ. අපි අඳින්නේ මේක මෙහෙම දිග ඉරකුයි කොට ඉරකුයිනේ අඳින්නේ. මේ විදිහටනේ ඔක අඳින්නේ. අපි බැටරි එකක් නම් මෙතෙන්ට කනෙක්ට් කරලා තියෙන්නේ. This is not a battery. මේක බල්බ් එකකුත් නෙමෙයි. අපිට මෙහෙම රවුමක් දීලා මෙහෙම සර්කල් එකක් මැද ඔන්න ඔහම එකක් දීලා තිබුණොත් එහෙම නිකන් S අකුරක් අනිත් පැත්ත ගහලා වගේ මේ වගේ එකක් තමයි මෙතන පේන්නේ. මේක පොඩි නිසා එච්චර හොඳට පේන්නේ නැහැ. මෙන්න මේ වගේ සිම්බල් එකක් දුන්නොත් එහෙම it means there is a alternative current. මේ අර wave එකේ shape එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේකෙන් කියන්නේ this is a alternative current. එහෙනම් මේ structure එකට අපි input එක විදිහට දෙන්නේ alternative current එකක්. right එතකොට දැන් alternative current එකක් කියන්නේ මොකක්ද කියලා මතක ඇතිනේ. alternative current එකක අපි graph එක ඇඳුත් එහෙම ওই current එකේ positive තියෙනවා negative තියෙනවා. positive තියෙනවා negative තියෙනවා. ඔහොම positive negative polarities දෙපැත්තටම වෙනස් වෙවින යන්නේ. right දැන් මෙතෙන්ට alternative current එකක් දීලා positive and negative තියෙන එකක් දීලා අපිට මේ diagram එක තේරුම් ගන්න අමාරුයි. ඒකෙන්ද මෙන්න මේ විදිහට බැටරි කනෙක්ට් කරලා එක diagram එකකුත් ඒ බැටරිස් ටික අනිත් පැත්තට හරවලා තව diagram එකකුත් තියෙනවා. මොකක්ද ඒ කරලා තියෙන්නේ? දැන් මෙන්න මේ x කියන එක හිතන්නකො. මෙන්න මේ x කියන ටර්මිනල් එකට මේ වෙලාවේදී තියෙන කනෙක්ට් කරලා තියෙන්නේ positive. x කියන එකට මේ ටයිම් එකේදී කනෙක්ට් කරලා තියෙන්නේ positive. මේ වෙලාවේදී කනෙක්ට් කරලා තියෙන්නේ negative. right positive and negative වෙන වෙනම diagrams දෙකකින් ඔයාලට represent කරලා තියෙනවා. to understand this easily. මේක දැන් මේ දෙක ගැනම idea එකක් ගත්තාම අපිට මේ alternative current එකක කොහොමද behavior එක කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද මේ diagram එකෙන් අපිට පේනවා x කියන එක positive වෙන වෙලාවෙදී කොහොමද current එක යන්නේ කියලා.
මේ ඩයග්‍රෑම් එකෙන් පේනවා x කියන එක නෙගටිව් වෙලාවෙදී කොහොමද කරන්ට් එක යන්නේ කියලා. අපි මෙතෙන්ට ඕල්ටර්නේටිව් කරන්ට් එකක් දුන්නත් ඉතින් පොසිටිව් and නෙගටිව් නේ තියෙන්නේ. දැන් මෙතන පොසිටිව් එක වෙනමයි නෙගටිව් එක වෙනමයි දීලා තියෙනවා. එතකොට අපිට පොසිටිව් වෙන වෙලාවෙදී කොහොමද බිහේවියර් එක කියලා බලන්නත් පුළුවන්. නෙගටිව් වෙන වෙලාවෙදී කොහොමද බිහේවියර් එක කියලා බලන්නත් පුළුවන්. රයිට්. අපි මුලින්ම බලමු පොසිටිව් වෙන වෙලාවෙදී කොහොමද කරන්ට් එක මේ සිස්ටම් එකේ ෆ්ලෝ වෙන්නේ කියලා. රයිට්. දැන් ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න දැන් මේ ටර්මිනල් එකෙන් පොසිටිව්. පොසිටිව් කියන්නේ මෙතන ඉන්නේ පොසිටිව් ටර්මිනල් එකේ ඉන්නේ කරන්ට් එක යන්නේ. දැන් මේ රෝස පාට ඇරෝස් වලින් මාක් කරලා තියෙන්නේ කරන්ට් එක යන ඩිරෙක්ෂන් එක. කරන්ට් එක යන පාත් එක තමයි මේ මාක් කරලා තියෙන්නේ. ඔන්න කරන්ට් එක පොසිටිව් ටර්මිනල් එකෙන් එළියට ඇවිල්ලා මෙහෙම යනවා. එහෙම යනකොට මෙන්න මේ ජන්ක්ෂන් එකට එනවා. හොඳට අහගෙන ඉන්න මේක නැත්තම් කන්ෆියුසින් වෙයි. right positive terminal එකෙන් ඔන්න current එක එනවා. then there is a junction. So current has to made a decision. මෙයාට decision එකක් ගන්න වෙලා තියෙනවා. මොකද්ද decision එක? මෙන්න මේ side එකෙන් යනවද මේ පැත්තෙන් යනවද කියලා. current එක මෙහෙන් ආවේ. මෙහෙන් යනවද මෙහෙන් යනවද කියලා. මෙහෙන් යන්න ගියොත් යන්න බෑනේ මේ ගේට් එක වහලා. මෙයා reverse bias. මෙයා reverse එකේ ඉන්නේ. right මෙහෙන් ආපු කරන්ට් එක මේ පැත්තට යන්න try කරොත් එහෙම. මෙහෙන් ආපු කරන්ට් එක මේ පැත්තට යන්න try කරොත් එහෙම යන්න බෑ. මොකද මෙතන ගේට් එක වහලා තියෙන reverse. ඒකින්ද එයාට යන්න තියෙන්නේ මෙන්න මේ D1 කියන ඩයෝඩ් එක හරහා. D1 එකෙන් යනවා. right D1 එකෙන් ගිහිල්ලා මෙන්න මෙතෙන්දි තව ජන්ක්ෂන් එකක් තියෙනවා. මේ ජන්ක්ෂන් එකෙදිත් මෙයාට ඩිසිෂන් එකක් ගන්න ඕනි. මේ පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා. මේ පැත්තට යන්න බෑනේ. එහෙම වුණොත් එහෙම D2 කියන ඩයෝඩ් එක රිවර්ස්. මොකද මෙහෙන් හැරිලා යන්න බෑ මෙතන ගේට් එක වහලා. මෙයා රිවර්ස්. ඒකින්ද මේ ඩයෝඩ් එකේ යන්න බෑ. එහෙනම් එයාට මෙන්න මේ පාරේ තමයි යන්න වෙන්නේ. මේ පාරේ ගිහිල්ලා මෙතන මේ ඩයෝඩ් එකක් ඇඳලා තියෙනවා. ඒ ඩයෝඩ් එක අපි අමතක කරමු. ඔය LED එකක් තමයි ඇත්තටම ඇඳලා තියෙන්නේ. මෙතන බල්බ් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය ඩයෝඩ් එකේ කතන්දරය ඕනේ බල්බ් එකක් තියෙනවා. හරි. ඔන්න දැන් කරන්ට් එක යනවා බල්බ් එක හරහා. බල්බ් එක ලයිට් අප් වෙනවා. බල්බ් එක පත්තු වෙනවා මේ වෙලාවෙදි. රයිට්. ඔන්න ගියා. දැන් මේ ලයින් එක දිගේ එනවා කරන්ට් එක. රයිට් මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ කියලා තියෙන්නේ මේ යට වයර් එකත් එක්ක සම්බන්ධයක් නැහැ. මේක උඩින් ජම්ප් වෙලා එන්නේ. රයිට්. ෂෝට් වෙන්නේ නැහැ කියලා පෙන්වන්න තමයි මෙතන මේ ඇද කරලා තියෙන්නේ. දැන් කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ ජන්ක්ෂන් එකට යනවා. මේ ජන්ක්ෂන් එකේදීත් එයාට ඩිසිෂන් එකක් ගන්න ඕන. D4 වලින් මේ පැත්තට යනවද? D3 වලින් මේ පැත්තට යනවද කියලා. ඩිසිෂන් එකක් ගන්න තියෙනවා. දැන් මෙයා D4 වලින් මේ පැත්තට යන්නත් පුළුවන්. it is forward bias. okay forward bias. මෙහෙම යන්න පුළුවන් මේ පැත්තට. D3 වලින් මෙහෙට යන්නත් පුළුවන්. it is also forward bias. ඒකත් forward bias එකේ තමයි තියෙන්නේ. but හැබැයි D4 වලින් ගියොත් එහෙම එයා ආපු පාත් එකටම ආපහු සැරයක් වැටෙනවා. ආපු පාරටම ආයි වැටෙනවා. එතකොට මේක මෙහෙම සර්කියුලේට් වෙන්නේ. හින්ද ආපු පාත් එකටම ආයි වැටෙන හින්දා එයා ඒ පැත්තට යන්නේ නැහැ. D3 වලින් යනවා. D3 වලින් මෙන්න මේ ජන්ක්ෂන් එකට ගියාම එයාට ආයි ඩිසිෂන් එකක් තියෙනවා. D2 වලින් මේ පැත්තට යනවද නැත්නම් මේ පැත්තට යනවද කියලා. D2 වලින් මෙහෙට ගියොත් එහෙම ආයිත් අර පරණ පාත් එකටම වැටෙනවා. ඒකින්ද D2 වලින් මෙහෙ යන්නේ නැහැ. මේක මෙහෙ එනවා. ඇවිල්ලා මේ මයිනස් ටර්මිනල් එකට වෙනකන් එනවා. ඔන්න දැන් කරන්ට් එක ගියා මේකෙන්. රයිට්. කරන්ට් එක මේකෙන් මේ විදිහට ගියා. රයිට්. බල්බ් එකත් පත්තු වුණා. x කියන එක්කෙනා පොසිටිව් වෙන වෙලාවෙදි. රයිට්. x කියන එක්කෙනා පොසිටිව් වෙන වෙලාවෙදි ගියා. බල්බ් එකත් පත්තු වුණා. වැඩේ ඕකේ. ආයිත් පාරක් පොඩ්ඩක් කතා කරලා බලමු කොහොමද උනේ කියලා. ඔන්න පොසිටිව් වලින් කරන්ට් එක ආවා මෙහෙම ගියා. මේ පැත්තට යන්න බෑ D4 රිවර්ස්. D1 වලින් ගියා. මෙතෙන්ට ආවා. D2 වලින් යන්න බෑ D2 රිවර්ස්. ගේට් එක වහලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගියා. බල්බ් එකත් පත්තු කරගෙන මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ආවා. there are two options D4 and D3. හැබැයි මේක D4 කියොත් එහෙම අර පරණ පාත් එකටම වැටෙනවා. ඒකින්ද D3 වලින් යනවා. D2 වලටත් අර කේස් එකමයි පරණ පාත් එකට වැටෙනවා. ඒකින්ද මෙහෙන් ඇවිල්ලා මයිනස් ටර්මිනල් එකට වෙනකන් ආවා. right වැඩේ කම්ප්ලීට්.
දැන් ඊගාවට බලනවා x කියන එක්කෙනා නෙගටිව් වෙන වෙලාවෙදී. x කියන එක්කෙනා නෙගටිව් වෙන වෙලාවෙදී. ඒ කියන්නේ x වලට නෙගටිව් ටර්මිනල් එක තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් කරන්ට් කියන්නේ හැමතිස්සෙම පොසිටිව් ටර්මිනල් එකෙන්නේ. දැන් x කියන එක්කෙනා නෙගටිව් නම් y කියන එක්කෙනා පොසිටිව්නේ. x කියන එක්කෙනාට නෙගටිව් නම් කනෙක්ට් කරලා තියෙන්නේ අනිවාර්යෙන් y ට පොසිටිව් නේ කනෙක්ට් කරන්න ඕන. ඒකින්ද අපි මේ පොසිටිව් පැත්තෙන් බලාගෙන යමු. x කියන එක්කෙනා මයිනස් කියලා අර කලින් හිතපු විදිහ රිවර්ස් හිතලා අපිට මේකේ මේ පාත් එක ඩිසයිඩ් කරන්නත් පුළුවන්. ඒක කරදරයි නේද? අපි දන්නවනේ කරන්ට් එක යන්නේ පොසිටිව් වලින්. ඒකින්ද අපි y කියන එක පොසිටිව් කියලා අරගෙන මේ පාත් එක දිගේ ගිහිල්ලා බලමු. ඔන්න දැන් මේ වෙලාවේදී x වලට නෙවෙයි y වලට තමයි බැටරි එකේ පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී y වලට තමයි බැටරි එකේ පොසිටිව් ටර්මිනල් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔන්න දැන් y වලින් මෙහෙම යනවා. D3 වලට යනවද? D2 වලින් යනවද? D3 වලට යන්න බෑ. This is in reverse bias. reverse bias එකේ තියෙන්නේ. right. ඒකින්ද මෙයාට D2 වලින් විතරයි යන්න පුළුවන්. දැන් මෙතන මේ ජංක්ෂන් එකේදී ආපහු D1 පැත්තට යන්න බෑ. D1 is in reverse bias. reverse එකේ ඉන්නේ. right. ඒකින්ද මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා ඔන්න බල්බ් එකත් පත්තු කරගෙන. මෙහෙම එනවා. මෙතනින් ජම්ප් වෙලා මෙතනින් එනවා. දැන් මෙයාට ඩිසිෂන් එකක් ගන්න තියෙනවා මෙතෙන්දිත්. D3 වලින් යනවද D4 වලින් යනවද? දෙකම forward. මේ අපි යන ඩිරෙක්ෂන් එකටමනේ arrow head එකක් තියෙන්නේ. දෙකම forward. හැබැයි D3 වලින් ගියොත් එහෙම අර පරණ පාත් එකටම ඇවිල්ලා වැටෙනවා. ඒකින්ද ඒ පාත් එක follow කරන්නේ නැහැ. මෙයා D4 වලින් ගිහිල්ලා මෙහෙම ආපහු x වලට වෙනවන් එනවා. right. ඒත් මෙයා මුළු සර්කිට් එකේම ගියා. right. ඒ වෙලාවෙදිත් මේ බල්බ් එකෙන් කරන්ට් එක ගියානේ. ඒ වෙලාවෙදිත් මේ බල්බ් එක පත් වුණා මේ පාත් එකේ කරන්ට් එක ගියා නෙගටිව් වෙන වෙලාවෙදිත්. right. ඒ කියන්නේ x කියන එක කෙනා පොසිටිව් වෙන වෙලාවෙදිත් මේ ලයින් එකේ කරන්ට් එක තිබ්බා. අවුලක් නැහැ. x කියන එක කෙනා නෙගටිව් නේ මේ වෙලාවෙදි. ඒත් මේ ලයින් එකේ කරන්ට් එක ගියානේ. පොසිටිව් වුණත් නෙගටිව් වුණත් මෙතෙන්ට කරන්ට් එක එනවා. ඒ කියන්නේ in this time this alternative current has completely rectify වෙලා තියෙනවා. මේක මේ අර දෙකම ඇඳලා තියෙන්නේ කලර්ස් දෙකක් යූස් කරලා මෙතන. අපි අර උඩදී කතා කරපු වෙලා එකමයි. x කියන එක කෙනා පොසිටිව් and නෙගටිව් කියන ඉන්ස්ටන්සස් දෙකම මෙතන පෙන්වලා තියෙනවා. පොසිටිව් වෙන වෙලාවෙදිත් අවුට්පුට් එක ආවා. පොසිටිව් අවුට්පුට් එක මේ පැත්තට ආවා. right. නෙගටිව් වෙන වෙලාවෙදිත් ඒ අවුට්පුට් එකත් ආවා. ඇවිල්ලා බල්බ් එක පත් වුණා. පොසිටිව් වෙන වෙලාවෙදිත් එනවා නෙගටිව් වෙන වෙලාවෙදිත් එනවා. පොසිටිව් වෙන වෙලාවෙදිත් එනවා නෙගටිව් වෙන වෙලාවෙදිත් එනවා. right. මේ එකම සයිඩ් එකෙන් තමයි එන්නේ. අර වගේ අර පහළට ගිහිල්ලා හැමෙන්නේ නැහැ. එකම පොලරිටි එකෙන් තමයි එන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඉන්පුට් එක වෙන්නේ මේක. This is the input wave. This is the output wave. මේක තමයි output wave එක. input එක මේක, output එක මේක. මේක වෙනස්නේ කලින් අපි කතා කරපු half wave rectification එකත් එක්ක compare කරලා බලුවොත් එහෙනම් මේක වෙනස්. half wave rectification එකේදී ඔයාලට මතක ඇති. Only the positive sections are returned. positive section ටික විතරයි return උනේ. හැබැයි in this time both positive and negative sections have been returned as the output. output එක විදිහට positive එකයි negative එකයි කියන දෙකම ඇවිල්ලා තියෙනවා. right. ඒකෙන්ද this rectification method is called full wave rectification. මේකට අපි full wave rectification එක කියලා කියනවා. එතකොට ආයි පාරක් මතක් කරන්න ඕන what is our goal? අපේ goal එක වෙන්නේ to convert this graph into a straight line. straight line එකකට convert කරන එකයි අපේ goal එක වෙන්නේ. හැබැයි මේක straight line එකක්ද? නෑ, still there are some variations. මේ උඩ වෙනවා, පාත් වෙනවා, උස් වෙනවා, පාත් වෙනවා, එහෙනම් variations තියෙනවා. But this is not distributed through both polarities. polarities දෙකේම distribute වෙලා නැහැනේ මේ wave එක. එක පැත්තකට විතරක් ඇවිල්ලා rectify වෙලා තියෙනවා. right. එතකොට
මේ ඉන්පුට් වෝල්ටේජ් එකට වඩා මේ අවුට්පුට් වෝල්ටේජ් එක හොඳයි. මොකද මේකේ පොලරිස් ඉන්පුට් එකේ දෙපැත්තටම තිබ්බා. අවුට්පුට් එකේ මේ පැත්තට විතරයි තියෙන්නේ. රයිට්. දැන් අපේ ගෝල් එකට අපි එන්න කිට්ටු වෙනවා. රයිට්. කලින් එකේ අර half තනින් ආවා. දැන් half නෙවෙයි completely මේ විදිහට අපිට රිටර්න් වෙනවා වේව් එක. රයිට්. දැන් හරි. එහෙනම් ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් කියලා කියන්නේ මේක. දැන් අපි ඊගාවට බලනවා මේක අපි කොහොමද ස්ට්‍රේට් ලයින් එකකට ගන්න කියලා. රයිට්. මේක තාම ස්ට්‍රේට් ලයින් එකක් නෙවෙයි එක පැත්තේ තිබ්බට. ඊළඟ ස්ටෙප් එකේදී තමයි ඒකට යන්නේ. මේක ගැන නෝට් එක දාගෙන ඉන්න ඕනි ඊට කලින්. හරි. දැන් මේකේ ඔයාට අවුලක් ආවොත් එහෙම ඇයි මේකේ අවුට්පුට් එක පැත්තෙම එන්නේ? මේ නෙගටිව් සයිඩ් එකේ එන්න තිබුණා නෙමෙයි අනිත් පැත්ත. එක පැත්තෙම නේ ආවේ. එහෙම එන්නේ නැත්තේ බලන්න මේ ඉන්ස්ටන්සස් දෙකේදීම මෙන්න මේ ලයින් එකේ මේ ලයින් එකනේ අපි අවුට්පුට් එක විදිහට මෙෂර් කරන්නේ අර graph එක ගන්න මෙන්න මේ ලයින් එකෙන්. මේ ලයින් එකේ මේ ඉන්ස්ටන්සස් දෙකේදීම කරන්ට් එක ෆ්ලෝ වෙලා තියෙන්නේ same direction. එකම direction එකට ෆ්ලෝ වෙලා තියෙන්නේ. directions දෙකකට ෆ්ලෝ වෙලා හැම නැහැ. එකම direction එකට ෆ්ලෝ වෙන්නේ. ඒ හින්දා තමයි graph එක මේ විදිහට අපිට output එක හම්බ වෙන්නේ. එකම පැත්තේ full wave එකම rectify වෙන්න reason එක තමයි ඒක. right. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා smoothing ගැන. smooth කරන හැටි. දැන් මේ ආපු output wave එක smooth නැහැ. right. ඔය smooth කරලා ගන්න ඕන. දැන් අපේ ultimate goal එක තමයි to take a straight line එකක් ගන්න එකනේ අපේ goal එක වෙන්නේ. එතකොට දැන් මේක ටික close වුණාට තාම straight line එකක් නෙවෙයි. දැන් smooth කරන හැටි තමයි කතා කරන්න යන්නේ. ඔයාලට මුලින්ම කතා කරන්න තියෙනවා smoothing the output wave which obtained in half wave rectification. half wave rectification එකේදී ආපු output එක smooth කරන විදිහ තමයි මුලින්ම තියෙන්නේ. right. smoothing කියලා මෙතන විස්තරයක් කරලා තියෙනවා. right. දැනට අපි මෙතන තියෙනවා from a battery. බැටරි එකකින් මේ වගේ DC කරන්ට් එකක් එන්නේ. සාමාන්‍යයෙන් අපි බැටරි එකකින් තමයි DC කරන්ට් එකක් ගන්න. ඒක හරියට මේ වගේ ස්ට්‍රේට් ලයින් එකක් වගේ. හැබැයි අපි අර ගෙදර අවුට්පුට් එකෙන් ගන්න එක half wave rectification වලට කරලා ගත්තොත් එහෙම අපිට මෙන්න මේ වගේ වේව් එකක් නේ හම්බුනේ. half wave rectification එකෙන් පස්සේ මේ වගේ භාගයක් ආවා. full wave rectification එකේදී මේ වගේ වේව් එකක් ආවා. half wave එකේදී මේ වගේ එකක් ආවා. full wave එකේදී මේ වගේ එකක් ආවා. right. එතකොට අපේ goal එක මොකද්ද? මේක. මෙතෙන්ට යන එක. මේවා ස්ට්‍රේට් ලයින් එකක් කරගන්න එක තමයි අපේ goal එක වෙන්නේ. එහෙනම් දැන් මේවා ස්ට්‍රේට් ලයින් කරන්න ඕන. ඒකට තමයි අපි ස්මූතින් process එක කරන්නේ. දැන් අර කලින් හදලා තිබුණ ස්ට්‍රක්චර් එකේදී මම ඔයාලට කිව්වා මතක ඇති. අපි අවුට්පුට් එක ගන්නෙ. අවුට්පුට් එක බලන්නේ මෙන්න මේ ලයින් එකේ. right. මෙන්න මේ බ්‍රාන්ච් එකේ යන කරන්ට් එක තමයි අර graph එකට අපි ගත්තේ. output graph එක විදිහට half wave rectification එකේදී මෙහෙම half ආවේ. half විදිහට ආවේ. මෙන්න මේ ලයින් එකනේ අපි බැලුවේ. දැන් අපි කරන්නේ දැන් මේ විදිහට ස්ට්‍රක්චර් එක හදලා තියෙද්දි this is half wave rectification. මේක half wave rectification එකනේ. මේකෙදී අපි මේකට පොඩි component එකක් connect කරනවා. ඒ connect කරන component එක තමයි මේකට අපි කියනවා capacitor එකක් කියලා. මේ තියෙන capacitor එකක symbol එකක්. right. capacitor එකක් කියලා කියන්නේ capacitor සමහර විට ඔයා දැකලා ඇති ඔය පරණ circuit එහෙම ගලවලා තියෙන තැන්වල capacitors තියෙනවා. මෙන්න මේ වගේ ඒවා. right. මේ වගේ අර බැටරි කැලි වගේ ඒවා circuit වල දැකලා තියෙන සමහර විට. මෙන්න මේවට තමයි capacitors කියලා කියන්නේ. right. ඔන්න ඔය capacitor එකක් මෙතෙන්ට set කරනවා. capacitor එකේ symbol එක තමයි ඕක. capacitor එකක symbol එක පෙන්වන්නේ මෙහෙම length එකෙන් සමාන ඉරි දෙකකින්. length එක වෙනස් කරන්න එපා. වෙනස් කරොත් එහෙම ඒක බැටරි එකක් විදිහට misunderstand ගන්න පුළුවන්.
කැපැසිටි එකකින් අපි ලෙන්ත් එක equal වෙන lines දෙකකින් තමයි කැපැසිටි එකක symbol එක අපි අඳින්නේ. right කැපැසිටි එකක් කනෙක්ට් කරනවා මෙතෙන්ට. කැපැසිටි එකකින් කරන්නේ the function of a capacitor is to store current temporary for a small time. capacitor can store current. චූටි වෙලාවකට කැපැසිටර් එකට පුළුවන් කරන්ට් එක ස්ටෝර් කරලා තියාගන්න. right ඒ වගේ ෆන්ක්ෂන් එකකට තමයි කැපැසිටර් එකක් අපි සර්කිට් එකකදී යූස් කරන්නේ. දැන් ඔයාලට මතක ඇති අපි මේ half wave rectification එකේ මේ පැත්තෙන් අපි ඉන්පුට් එක දුන්නේ. ඉන්පුට් එක දුන්නේ මොකද්ද? මේ වගේ alternative current එකක් තමයි ඉන්පුට් එක විදිහට අපි දුන්නේ. එතකොට output එක විදිහට අපිට ආව කොහොමද? මෙහෙම half. අර පොසිටිව් වුණ සයිඩ් එක විතරක් අපිට output විදිහට ආවා. right ඔය විදිහට output එක එනවා. output එක ඇවිල්ලා මේ line එක දිගේ යනවා. එතකොට තමයි මේ graph එක අපිට පෙන්වන්නේ අර display එකේ. capacity එක ගහලා තිබ්බහම වෙන්නේ දැන් මේ sections දෙකක් අතර ඉඩක් තියෙනවනේ. මේ output එක අපි check කරලා බලුවොත් එහෙම right මෙතනින් ආපු output මේ section positive කැලේ මේ පැත්තෙන් එන්නේ. positive කැලේ ටික විතරයිනේ මේ පැත්තෙන් එළියට එන්නේ. negative ටිකට එළියට එන්න දෙන්නේ නැහැ නේ මේ diode එක. positive ටික එළියට එද්දී මේ positive දෙකක් අතර space එකක් තියෙනවා. මොකද ඒකේ අර negative එක ආවේ නැති හින්දා. negative part එක ආපු නැති හින්දා එතන space එකක් තියෙනවා. capacitor එකෙන් කරන්නේ ඔන්න ඔය current එක නැති වෙලාවෙදී. දැන් ඔය graph එකේ space එකක් පෙන්නනවා කියන්නේ. at that time there is no current flow. ඒ වෙලාවෙදී එතන current එකක් නැහැ කියන එක නේ graph එකේ පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ. ඔන්න ඔය current එක නැති වෙලාවෙදී අර capacitor එකෙන් current එක දෙනවා තෙන්ට. මෙන්න මේ positive කැලිය එළියට එනකොට capacitor එක charge වෙනවා. capacitor එකක් කියලා කියන්නේ current එක තියෙන ලාවට charge වෙන්න පුළුවන්. හරියට නිකන් බැටරි එකක් වගේ. ඔය සමහර බල්බ්ස් එහෙමත් දැකලා ඇති. ගෙවල් වල බිත්ති වල එහෙම හයි කරනවා current එක තියෙන ලාවට charge වෙනවා. ගෙදර current එක ගිය ගමන් ඒක on වෙනවා. right අන්න ඒ වගේ එකක් තමයි මේ capacitor කියන component එක. මේ positive කැලලක් එළියට එද්දිම capacitor එක immediately charge වෙනවා. charge වෙලා මේ negative තියෙන තැන space එකක් නේ තියෙන්නේ. ඒ space එක තියෙන වෙලාවෙදී capacitor එකකින් current එක පොඩ්ඩක් දෙනවා. මේ R කියන line එකට capacitor එකට පුළුවන්. දැන් මෙතන capacitor එකක් set කරලා තියෙනවා කියන්නේ මේ වෙලාවෙදී මෙතන battery එකක් ගහලා තියෙනවා වගේ. මේකට පුළුවන් current එකක් මෙන්න මේ line එක දිගේ යවන්න. right පොඩි current එකක් temporary. හරි milli second ගණක් ඇතුළතදී වෙන වැඩක්. මේක මේ මහ ගොඩක් time අරගෙන වෙන වැඩක් නෙමෙයි. right මේක වේගින් positive negative කියලානේ මේ input එක එන්නේ. එහෙම එනකොට positive පැත්ත විතරයි මේ පැත්තෙන් එළියට එන්නේ. positive කියලා positive ටික විතරයි එළියට එන්නේ. ওই positive කැලි දෙකක් අතර space එකක් තියෙනවා. ඒ කියන්නේ එතෙන්දී current එක නැහැ. ඒ current එක නැති වෙලාවේදී capacity එක charge වෙනවා අර positive ඒව එළියට එද්දී. ඒ charge වෙන current එක මේ line එක දිගේ යවනවා. right එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ wave එක display එකකට set කරලා බලුවොත් එහෙනම් මේ line එකේ දැන් යන current එක display කරන්න අපි display එකක් ගහලා බලුවොත් එහෙම බලා ගන්න පුළුවන් මේ වගේ wave එකක් නෙවෙයි තියෙන්නේ. right මේ වගේ wave එකක් නෙවෙයි තියෙන්නේ. තියෙන්නේ මේ වගේ එකක්. right අර current එක නැති තැන් වලදී අර 0 වලට වෙනකම්ම ගිහිල්ලා නැහැ. පොඩ්ඩක් ඉස්සෙලා ගිහිල්ලා අර ඊගාව එක පටන් ගන්නකම් පොඩ්ඩක් අල්ලගෙන ඉන්නවා මෙයා. පොඩි සපෝට් එකක් දෙනවා මේ කරන්ට් එක. මේ වේව් එකට පොඩි සපෝට් එකක් දීලා අර කරන්ට් එක නැති තැන් වලටින් සපෝට් එකක් දීලා. ඔය සපෝට් එක දෙන්න මෙන්න මේ කැපැසිටර් එකේ. right. එතකොට දැන් මේක ටිකක් ක්ලෝස් අර ස්ට්‍රේට් ලයින් එකට. අපේ ගෝල් එක මොකද්ද? ස්ට්‍රේට් ලයින් එකක් හදාගන්න එක. right. ස්ට්‍රේට් ලයින් එකක් හදාගන්න එකයි ගෝල් එක. දැන් මෙහෙම තියනවට වඩා මේ විදිහට තියනවට වඩා හොඳයිනේ මේක. මොකද මේකේ තනින් කැලි තිබ්බේ නැහැ. මේකේ හැබැයි එහෙම කේස් එකක් නැහැ. කින්ද මේකට වඩා මේක ටිකක් හොඳයි. right එහෙනම් කැපැසිටි එකක් ගහලා අපිට ස්මූත් කරගන්න පුළුවන් මේක. right ඊට පස්සේ අපි යනවා full wave එක කොහොමද කැපැසිටි එකකින් හදාගන්නේ කියලා. මේකේ නෝට් එක ලියලා තමයි එතෙන්ට යන්න ඕනේ. right දැන් අපිට කතා කරන්න තියෙනවා full wave rectification එකක් කොහොමද smooth කරන්නේ. right
දැන් ඔයාලා දන්නවා ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකට අපි මේ වගේ ස්ට්‍රක්චර් එකක් නැන්දේ රයිට්. ඒකේ මෙන්න මේ විදිහට අපි අවුට්පුට් එක බැලුවේ මෙන්න මේ ලයින් එකේ. මෙන්න මේ ලයින් එකේ අවුට්පුට් එක තමයි බැලුවේ. ඒ ලයින් එකට මේ විදිහට කැපැසිටි එකක් ගහලා තියෙනවා. එතකොට කැපැසිටි එකෙන් මොකද කරන්නේ? කරන්ට් එක අඩු වෙලාවට ටක් ගාලා කරන්ට් එක දෙනවා. කරන්ට් එක අඩු වෙනකොටම කැපැසිටි එකෙන් දෙනවා. රයිට්. ඒකනේ කරන්නේ. කරන්ට් එක තියෙන වෙලාවට කැපැසිටි එක charge වෙනවා. කරන්ට් එක අඩු වෙලාවට ටක් ගාලා සප්ලයි කරනවා. රයිට්. එතකොට ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකේදී මෙන්න මේ වගේ වේව් එකක් තමයි අවුට්පුට් එක විදිහට අපිට ආවේ. මේ වේව් එකේ බලන්න කරන්ට් එක එහෙම වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. මයිනස් පැත්තට යන්නේ නැහැ. හැබැයි ස්ටේබල් නැහැ. ස්ට්‍රේට් ලයින් එකක් විදිහට නෙවෙයි නෑන්. ස්ට්‍රේට් ලයින් එකක් විදිහට නෙවෙයි යන්නේ. වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. එහෙමයි තියෙන්නේ. රයිට්. එතකොට අපි මේකට කැපැසිටි එක කනෙක්ට් කරාට පස්සේ මේ කරන්ට් එකට අඩු වෙන්න දෙන්නේ නැහැ. රයිට්. මේ කරන්ට් එක මෙහෙම අඩු වෙන්න try කරද්දිම එයාට ටිකක් උස්සලා දෙනවා මේ. මේ dotted lines වලින් පෙන්නලා තියෙන්නේ මේක හරිනම් තියෙන්න ඕන විදිහ. හැබැයි දැන් මම මේ dotted line අයින් කළා මේක ඇඳලා පෙන්නන්නම්. දැන් ස්මූත් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නිකන් මෙන්න මේ වගේ වේව් එකක්. ඔහොම අර මේක පහළටම එන්නේ නැහැ. රයිට්. මේක පහළටම එන්නේ නැහැ. මෙහෙම ටිකක් දුර ඇවිල්ලා ඔන්න ඔය වගේ වේව් එකක් තමයි තියෙන්නේ. අර completely straight line එකක් නෙවෙයි. හැබැයි ගොඩක් දුරට close straight line එකකට close. right. මොකද අර අඩු වෙන තැන් completely අඩු වෙන්න දෙන්නේ නැහැ. capacity එකෙන් එතෙන්ට current එක දීලා අර උස්සලා දෙනවා. support කරලා දෙනවා. right. ඒකින්ද මෙන්න මේ වගේ වේව් එකක් තමයි එන්නේ. after smoothing. smooth කරාට පස්සේ. එතකොට අපේ goal එක මොකද්ද? straight line එකක් ගන්න එක. wave එක විදිහට. දැන් අපි goal එකේ ගොඩක් දුරට ඒ කිට්ටුවටම ගිහිල්ලා තියෙනවා. this is not a straight line but this is close. මේක straight line එකක් වනේ. එතකොට ටිකක් straight line එකකට කිට්ටුයි. මීටත් වඩා smoothing effect choose කරලා මේක exactly straight line එකකට හදා ගන්නත් පුළුවන්. ඒක ඔයාලට O levels වලදී ඉගෙන ගන්න නැහැ. completely කොහොමද අපි මේක straight line එකක් කරන්නේ කියලා. right. ඒකේ A levels වල physics කළොත් තමයි ඒ ක්‍රමය කරන්න තියෙන්නේ. මේ අපි basically කොහොමද straight line එකකට අපි close වෙන්නේ. right. කොහොමද අපි basic rectifying process එක කරගන්නේ කියලා තමයි මෙතන මේ කියලා තියෙන්නේ. එතකොට අපිට follow කරන්න පුළුවන් හොඳම method එක තමයි full wave rectification එකට ගිහිල්ලා ඒක smooth කරන එක. half wave rectification එකට ගිහිල්ලා ඒක smooth කරාට මේ ගොඩක් හොඳ wave එකක් හම්බ වෙන්නේ නැහැ. right. මේක එච්චර close නැහැ straight line එකකට. හැබැයි full wave rectification එකට ගිහිල්ලා ඒක දෙවෙනියට smooth කරොත් එහෙම අපිට straight line එකකට very close wave එකක් obtain කරගන්න පුළුවන්. right. එහෙනම් smoothing කියන එක අපි use කළේ ඔන්න ඕකට. right. මේක smooth කරලා direct current එකකට close current එකක් obtain කරගන්න.